මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. උදැසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහාන් පෙරේරා, ප්‍රකාශය ඥානින්ද පෙරේරා. ගම සමග පිළිසඳර 16 වෙනි වැඩසටහන අද මාතර පිටබැද්දරදී. විපක්ෂය පහර ගසන්නේ රට දිනවන ප්‍රතිපත්ති මාලාවට එරෙහිව බව ජනපති කියයි. පුරනැගුම තුන්වන අදියර ළඟදීම. පරිසර විනාශ කිරීම වලට සම්බන්ධ 300කට නඩු. ආයතන 4ක ආනයනික පොල් තෙල් පරීක්ෂාවට. ගොවිතැන බැංකුවලින් අඩු පොලියට ණය. කොවිඩ් හේතුවෙන් දුම්වැටි ආශ්‍රිත නිෂ්පාදනවල 50%ක අඩුවක්. ඊජිප්තුවේ දුම්රිය අනතුරකින් 32 දෙනෙක් මිය යති. ඉන්දියාවෙන් එල්ල වූ දැවැන්ත ඉලක්කය එංගලන්තය හඹායයි. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ගම සමග පිළිසඳර වැඩසටහනේ තවත් අදියරක් අද මාතර දිස්ත්‍රික්කයේ පිටපැද්දර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ කිරිවැල්කැලේ උතුර ග්‍රාම සේවා වසමේදී පැවැත්වේ. දෑරංගල මහවිද්‍යාලයේදී පෙරවරු 10ට ආරම්භ වන එය මෙම වැඩසටහන් මාලාවේ 16 වෙනි පියවරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග මැති ඇමතිවරු, මහජන නියෝජිතයෝ, අමාත්‍යාංශ ලේකම්වරු, විවිධ ආයතනවල ප්‍රධානීහු මෙන්ම ගම්වාසීහු මේ සඳහා එක් වෙති. මෙය දකුණු පළාතේ පැවැත්වෙන දෙවැනි ගම සමග පිළිසඳර වැඩසටහනයි. 1958 දී ස්ථාපිත උස්බිම් ජනපදයක් වන කිරිවැල්කරේ ග්‍රාම සේවා වසම පිටපැද්දර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් දුෂ්කරතම ගම්මානයයි. ඒ සිටින පවුල් සංඛ්‍යාව 622කි. මාතර දිස්ත්‍රික්කයේ තේ වගා කරන්නන්ගෙන් වැඩිම පිරිස මෙහි ජීවත් වෙති. ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ තේ වගාවයි. කුරුඳු, රබර්, ගම්බිරිස්, පොල් යන අතුරු භෝග වගාද මෙහි සිදු කරයි. ප්‍රදේශය සහ අවට ගම්මානවල ජනතාව දිගු කලක සිට පොදු ප්‍රශ්න රැසකින් පීඩා විඳිති. මාර්ග හා ප්‍රවාහන දුෂ්කරතා, සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම් ඌනතා, පානීය හා වගා ජල හිඟය, කෘෂි ගැටලු, නිවාස හිඟය, සංනිවේදන පහසුකම් නොතිබීම ඒ අතර වේ. පාසල්වල යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම, ගුරු හිඟය ඇතුළු අධ්‍යාපන ගැටලු රැසක්ද පවතී. වන සංරක්ෂණ රෙගුලාසිය ආශ්‍රිත ගැටලු රැසකටද ජනතාව මුහුණ දී සිටිති. ජනාධිපතිතුමා ගම සමග පිළිසඳර වැඩසටහන සැලසුම් කළේ දේශපාලන බලධාරීන් සහ නිලධාරීන් කැටුව තමාම ගමට ගොස් ගැමි ජනතාව පෙළෙන ආර්ථික හා සමාජ ගැටලු සියසින් දැක ඒවාට සවන් දී කඩිනම් විසඳුම් ලබා දීමටයි. තවමත් රටේ ජනගහනයෙන් 75ක් ග්‍රාමීයෝ වෙසෙයි. ගැමි ජනතාව පීඩාවට පත්වන ප්‍රශ්න එක් පාර්ශ්වික කෝණයකින් පමණක් බලා තේරුම් ගැනීම විසඳුම් පමාවට හේතුවක් බව ජනාධිපතිතුමා සඳහන් කරයි. නිලධාරීහු එක් ආකාරයකටත්, ගැමියා තවත් ආකාරයකටත් ප්‍රශ්නය දකිති. මෙතෙක් පැවති ගම සමග පිළිසඳර වැඩසටහන්වලදී මේ මාදිලිය උපයෝගී කර ගනිමින් ප්‍රශ්න ගණනාවකට එසැන සහ පසුකාලීනව විසඳුම් ලබා දීමට හැකි විය. ඉකුත් වසරේ සැප්තැම්බර් 25 වෙනිදා ගම සමග පිළිසඳර බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භුණි. අද වැඩසටහන පැවැත්වෙන පිටබැද්දර දෑරංගල ප්‍රදේශය දිනියාය නගරයේ සිට කිලෝමීටර් 35ක් පමණ දුරින් පිහිටා ඇත. ස්වභාව සෞන්දර්යයෙන් අනූන මෙම ප්‍රදේශය ඓතිහාසික වටිනාකමක් උසලන බව මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා පවසයි.
මේ ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය බහුල කෙරෙන ප්‍රදේශයක්. මේකේ වැඩිපුරම ඉන්නේ මේ හරියේ කුඩා තේවතු හිමියෝ. ඒතර කුඩා තේවතු හිමියෝ කිව්වට මිනිස්සු හිතන තේවතු හිමියෝ කිව්වම මේ ප්‍රත්‍යේකයි කියලා නැහැ. සමුද්‍ර ප්‍රතිලාභින් පවා ඉන්නවා. අපකර කාල භාග වගේ කුඩා ඉඩම් තියෙන ජීවිතය අභියෝග රැසකට මුහුණ දීපු ජනතාවක් තමයි මේ ඉන්නේ. සාම දුෂ්කර කම්මනේ ජනාධිපතිතුමාගේ නිවැරදි සෝරගෙන තියෙන්නේ. එතකොට මේ ජනතාවගේ කෘෂිකර්මාන්තය ප්‍රශ්න තියෙනවා. විශේෂයෙන්ම කුඩා තේවතු හිමියන්ගේ ඒ ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ මාර්ග කියලා ජනතාවට ප්‍රශ්න තියෙනවා. ඊළඟට තව පාසල් සෞඛ්‍ය ආදී වශයෙන් මේ ප්‍රශ්නේ තමයි ඉදිරිපත් කිරීමට ජනතාව පුරුදුලා බලා සිටිනවා. මීට පෙර දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේද ගම සමග පිළිසඳර වැඩසටහනක් පැවැත්වුණි. රජයේ ප්‍රතිපත්ති හා සංවර්ධන ව්‍යාපාරය ඉදිරියට ගෙන යාම පිණිස ශක්තිමත්ව අත්වැල් බැඳගන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පළාත් පාලන නියෝජිතයින්ට කියා සිටි. අද විපක්ෂය පාරගසමින් සිටින්නේ රට දිනවන ප්‍රතිපත්ති මාලාවට එරෙහිවයි. ජනතාව රජය කෙරෙහි තබා ඇති අපේක්ෂා ඉටු කරමින් සංවර්ධන වැඩ ඉදිරියට ගෙන යා යුතුය. රජයේ සැලසුම් නිසි ලෙස ක්‍රියාවට නංවමින් ජනතා ප්‍රශ්නවලට විසඳුම් දිය යුතුයයි ජනාධිපතිතුමා කියයි. ඊයේ පසුරුවේ බත්තරමුල්ල දියතුන පරිශ්‍රයේ පැවති පළාත් පාලන නියෝජිත හමුව අමතමින් ජනාධිපතිතුමා මේ බව කීවේය. බස්නාහිර වයඹ හා දකුණු පළාත් වලින් පැමිණි පළාත් පාලන නියෝජිතයෝ ඊට එක්ව සිටියහ. පුද්ගලයින් නොව රජයේ ප්‍රතිපත්ති ඉස්මතු කිරීමට සියලු දෙනා කැපවිය යුතුය. ප්‍රතිපත්ති බිඳ වැටුණොත් රට නැවත විනාශයට ඇද වැටීම වැළැක්විය නොහැක. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රමුඛ අරමුණ දරිද්‍රතාව තුරන් කොට ජනතාවට සෞභාග්‍ය උදා කිරීමයි. අඩු ආදායම්ලාභී ජනතාව නගා සිටීමට රජය වැදගත් පියවර රැසක් ගෙන තිබේ. දරිද්‍රතාව තුරන් කර ජනතාවට ඉහළ ජීවන තත්ත්වයක් අත්කර දීමට මෙම වසර 5 තුළ කැපවන බව ජනාධිපතිතුමා කීවේය. රජයේ සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳව විපක්ෂ විවිධ බොරු ප්‍රචාර කරමින් සිටී. ඒවා නිවැරදි කිරීමට ක්‍රියා කරන්නයි ජනාධිපතිතුමා පළාත් පාලන නියෝජිතයින්ට කීවේය. පරිසරය සුරකීමට රජය විශේෂ අවධානයකින් ක්‍රියා කරමින් සිටී. වසර 2030 වන විට පුනර්ජනනීය බලශක්ති භාවිතය සිට 70ක් දක්වා ඉහළ නැංවීම, රසායනික පොහොර භාවිතය සෑම වසරකම 25%කින් අඩු කිරීම, කටුපොල් වගාව තහනම් කිරීම ඇතුළු පරිසර වෙනුවෙන් වැදගත් තීරණ රැසක් දැන් ගෙන තිබෙන බවද එතුමා සිහිපත් කරයි. ලෝක බැංකුව ආධාරය යටතේ ක්‍රියාත්මක පුරනැගුම 3 වන අදියර ළඟදීම ආරම්භ කරන බව මේ අවස්ථාවට එක්වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා කීවේය. පළාත් පාලන ආයතනවල බොහෝ අඩුපාඩුකම් මේ යටතේ සපුරාලීමට හැකිවනු ඇත. පළාත් පාලන ආයතනවලට අවශ්‍ය බර වාහන ඇතුළු යන්ත්‍රෝපකරණ ගැටලු වසර අවසන් වීමට පෙර විසඳන බවද ඒ මහතා පැවසිය. ප්‍රජා සංවිධානවලට ලබා දෙන මුදල්ද වැඩි කරේ. පරිසර විනාශ කිරීම වලට සම්බන්ධ වූ පුද්ගලයින් 300කට වැඩි පිරිසකට රජය මේ වනවිට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ඇමති මහින්ද අමරවීර මහතා පවසයි. ආනවිලුන්දාව කඩුනාන පද්ධතියට හානි කිරීමේ සිද්ධියේ සිට මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ. පරිසර හානි සිදුවන බවට ඇතැම් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය තුළ පළවීම නිසා සත්‍ය යටපත් වන බව ඒ මහතා පෙන්වා දෙයි. මේවායේ පළ වූ ඇතැම් තොරතුරු හිතාමතාව ජනතාව නොමගැවීම සඳහා කළ ඒවාය. පාර්ශව කීපයක් පරිසර හානි සිදු කරන බව තමන් පිළිගන්නා බවද ඒ මහතා කියා සිටේ. විශේෂයෙන් ජාවාරම්කරුවන් ඇතැම් රජයේ නිලධාරීන් සහ ප්‍රාදේශීය දේශපාලකයන් ඒ පසුපස සිටී. මෙම හානි වැළැක්වීමට විශේෂ කාර්යබලකාය දැන් මෙවුම් වලට එක්ව සිටින බවද ඇමතිවරයා කියයි. රිෂාඩ් බදියුදීන් වැනි අය වනාන්තර විනාශ කරන විට නිශ්ශබ්දව සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැන් ව්‍යාජ පරිසර හිතකාමීත්වයක් පෙන්නුම් කරන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසයි. කොස් තේක වේවැල් පන් හන වගා කරන අක්කර 400ක් හඳුනාගෙන ඇති බවද ඔහු කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කීවේය. විපක්ෂ නායකතුමාට පුළුවන් වුණොත් හොඳයි විපක්ෂ නායකම රැකගන්න. ඒකත් දෙක තුනට බෙදලා තියෙන්නේ මේ වෙනකොට. විපක්ෂ නායකතුමා උත්සාහ කරන ජනාධිපතිතුමා වෙන්න කලින් විපක්ෂ නායකම රැකගන්නේ කියන ඉල්ලීම තමයි මම එතුමාට කරන්නේ. අපේ පරිසරයතුමාත් පරිසරයට ආදරේ, අපේ ජනාධිපතිතුමාත් පරිසරයට ආදරේ. ජනාධිපතිතුමා තමයි පරිසරිතකාමී මැතිවරණ ව්‍යාපාරය ගෙනිච්චේ. එතුමා කටවුට් නැති, පොඩි නැති පරිසරිතකාමී මැතිවරණය ගෙනිච්චේ. ඒකෙම ආදර්ශය පෙන්නුවා. එතුමා ආරක්ෂක ලේකම් වෙලා ඉන්න කාලෙත් කොළඹ නගරේ ලස්සන පරිසර අලංකරණයක් කරා. මොරටුවට බලපත්‍ර සහිතව ගේන ලී කොටන් ටිකක් පෙන්නනවා පරිසර හානිය කළා.
මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ස්පීඩ් ඉන්වෙස්ට්මන්ට් එක්ක ලයිෆ් එකට දාන්න 5ක්. කොවිඩ් වසංගතය පැමිණීමෙන් පසු ගෙවුණු වසරේදී රට තුළ දුම්වැටි ආශ්‍රිත නිෂ්පාදනවල 50% අඩුවක් තිබෙන බව ආයතන සහ සංගම් රැසක් පෙන්වා දෙයි. ඉකුත් කාලයේ රට අගුලලා තිබීම, විවිධ ප්‍රදේශ හුදකලා කිරීම, විවිධ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම හඳුන්වා දීම සහ කොවිඩ් සම්ප්‍රේෂණය වන ක්‍රම පැහැදිලි කිරීම නිසා බොහෝ දෙනෙකු දුම්පානෙන් ඉවත්ව ගොස් ඇත. දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය, රජයේ ආයුර්වේද වෛද්‍ය ආයතනය, ඇඩික් ආයතනය, කොළඹ වෛද්‍ය විද්‍යාලය, මහරගම පිළිකාරෝහල වෛද්‍ය සංගම් මේ බව තහවුරු කර තිබේ. දුම්වැටි භාවිතය අඩුවීම එම නිෂ්පාදන අඩුවීමටද ප්‍රධාන හේතුවකි. ඓතිහාසික අනුරාධපුර මහමෙවුනා පිම්බිමේදී වන සඳහිරුසාය හතරැස් කොටුවේ 13 නිදන් උත්සවය හෙටට යෙදෙන පුන් පොහෝදා දින අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරයි. මාතෘ භූමියේ විජයග්‍රහණය සංකේතවත් කිරීම සහ රට විජයග්‍රහණයට උරුදුන් විරෝධහර රණවිරුවන්ට උපහාර පිණිස මෙය ඉදිකරයි. 2010 නොවැම්බර් 23 වෙනිදා මෙහි ඉදිකිරීම ආරම්භුණි. නොවැම්බර් මාසය වන විට එහි වැඩ අවසන් කිරීම අපේක්ෂාවයි. මේ වන විට හතරැස් කොටුව දක්වා අඩි 142ක් උසට චෛත්‍ය ඉදිකර ඇත. ජනතාවට අද දක්වා එහි තැන්පත් කිරීම සඳහා නිදන් වස්තු භාර දිය හැක. ව්‍යාපාරිකයෙකු වන ආත සේනානායක මහතා චෛත්‍යයේ තැන්පත් කරන චූඩාමාණික්‍ය හෙට නිල වශයෙන් භාර දීමට නියමිතයි. ධාතු නිදන් කිරීමේ අවස්ථාවටද ජනතාවට සහභාගී විය හැකිය. ලංකා සමාජවාදී ව්‍යාපාරයේ නිර්මාතෘ පිලිප් ගුණවර්ධන මහතාගේ 49 වන ගුණ සමරුව අදට යෙදී තිබේ. ඒ වෙනුවෙන් සැබරුම් වැඩසටහනක් අද පස්වරු 4ට කොළඹ 7 ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. අධිරාජ්‍යවාදී පාලන සමයේදී නිදහස් ශ්‍රී ලංකාවක් බිහි කිරීමට උරදුන් වීරවරයන් අතර පිලිප් ගුණවර්ධන මහතාටද සුවිශේෂී ස්ථානයක් හිමිවේ. මේ සංවිධානය කරනු ලබන්නේ කොස්ගම බොරලුගොඩ පිලිප් ගුණවර්ධන ගුණානුස්මරණ සංගමයයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති කෝට්ටේ පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය ආචාර්ය තෑපාන ධම්මාලංකාර නායක ස්වාමින් වහන්සේ මෙහි මුලසුන හොබවති. ප්‍රධාන ආරාධිතයා ලෙස කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා සහභාගී වේ. සම්මානනීය මහාචාර්ය චන්දිම විජයබණ්ඩාර මහතා ප්‍රධාන දෙසුම පවත්වනු ලැබේ. දිවයින පුරා විසිරී සිටින නවක නිර්මාණ ශිල්පීන්ට සිය කුසලතා වර්ධනය කර ගැනීමට අවස්ථාව ලබා දීමේ අරමුණින් පහන් ටැඹ සාමූහිකයේ පවත්වන සම්මන්ත්‍රණ මාලාවේ තවත් වැඩබළුවක් අද බලංගොඩ ආනන්ද මෛත්‍රිය ජාතික පාසලේදී පැවැත්වෙයි. පෙරවරු 9:30 සිට පස්වරු 5 දක්වා පැවැත්වෙන මෙම වැඩසටහනට ප්‍රවීණ ගීත රචකයින්, සම්මානලාභී ලේඛකින් ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිර්මාණකරුවෝ එක් වෙති. ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව වාර්ෂිකව පවත්වන සිනමාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ 2021 පාඨමාලාවේ ආරම්භය අද පෙරවරුවේ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේදී පැවැත්වෙයි. උසස් ශ්‍රී ලාංකීය සිනමා සංස්කෘතියක් බිහි කිරීමට ශාස්ත්‍රීය හා සංකල්පීය පදනමමින් ලැබෙන බව වැඩසටහනේ සම්බන්ධීකාරක නිරංජා නවරත්න මහත්මිය පවසයි. 2021 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානය සඳහා කෘති බාර ගැනීම මේ මාස 31 වෙනිදා දක්වා සිදු කරන බව සංස්කෘති කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තරණී අනෝජා ගමගේ මහත්මිය පවසයි. ඉකුත් වසරේ ප්‍රථම වරට මුද්‍රණය කළ ග්‍රන්ථ මෙවර රාජ්‍ය සාහිත්‍ය සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලැබේ. වසර ගණනාවකට පසුව පැවැත්වෙන වාද බයිලා ප්‍රසංගයක් අද පස්වරු 2ට කොළඹ 7 මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. ලංකා සරල බයිලා ශිල්පීන්ගේ සංගමය මේ සංවිධානය කරයි. වර්තමානයේ මෙරට සිට ප්‍රවීණතම වාද බයිලා ශිල්පීන් රැසක් මීට සහභාගී වීමට නියමිතයි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල සංවිධානය කරන රතන සූත්‍රය සජ්ජායනා කිරීමේ වැඩසටහනේ 145 වැන්න අද බොරැල්ල ගෝතමී පාරේ විමංශා බෞද්ධ මධ්‍යස්ථානයේ සිට විකාශය කෙරේ. මේ පිළිබඳව අදහස් දක්වන එම මධ්‍යස්ථානාධිපති කල්යාණී ඉහළගමගේ වර්ණසූරිය ගුරුමෑණියෝ.
කොවිඩ් වසංගතය ආදී රෝග පීඩා පවතින මේ වගේ යුගයක අනන්ත වූ රත්නත්‍රයේ ගුණයන් සත්‍යානුභාවයෙන් ලක්වැසි ලෝවැසි සැම සුවපත් වේවා යන අරමුණින් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මෙහෙවනු ලබන රතන සූත්‍ර දේශනා 145 වෙනි සජීවී විකාශය අද සවස 6:30ට අප විමර්ශා බෞද්ධ මධ්‍යස්ථානයේදී පවත්වනු ලබනවා. ඒ සඳහා ගුවනින් අප හා එක්වන මෙන් ඔබ සැමට කරුණාවෙන් ආරාධනය කරනවා. පසුරු 6 සිට වෙළඳ සිටි ෆිල්ම් සහ සියලුම ප්‍රාදේශීය සේවාවේ රතන සූත්‍ර සජ්ජායනය සජීවීව ප්‍රචාරය කරේ. ප්‍රමුඛතම පුවත මීළඟට. අවුරුද්දෙන් අවුරුද්ද රක්ෂිත මුදලට 5% එකතු වෙනවා. කල් පිරෙනකොට බෝනස් මුදලත් එකතු වෙනවා. වාරිකේ වෙනසක් ඇත්තෙම නෑ. මේක ජීවිත රක්ෂණයක් එක්ක දෙන ස්පීඩ් ආයෝජනයක්. හම්බ කරන කාලේ හම්බ කරලා සැනසෙල්ලේ වියදම් කරන්න chance එකක් ගන්න. මොකද කියන්නේ? ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ස්පීඩ් ඉන්වෙස්ට්මන්ට් එක්ක ලයිෆ් එකට දාන්න 5ක්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියෙකුමෙන් මවකමෙන්. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. දුෂ්කර ප්‍රදේශවල කළ සංචාරවලදී තමා දුටු ප්‍රධාන කාරණයක් වන්නේ පාසල් පද්ධතියේ යටිතල පහසුකම් ඉතා දුර්වල තත්ත්වයක පැවතීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. එබැවින් ඒ සඳහා ඉදිරියේදී වැඩි ආයෝජන සිදු කිරීමට අපේක්ෂා කරේ. ඒ පිළිබඳව තවදුරටත් අදහස් දක්වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. දුෂ්කර ගම්මානවලට මා යනවා. මම දකින දෙයක් තමයි හුඟක් පාසල් පද්ධතියේ යටිතල පහසුකම් ඉතාමත්ම දුර්වල තත්ත්වයක පවතින්නේ. ගොඩනැගිලි වල තත්ත්වය, ක්‍රීඩා පිටිවල තත්ත්වය, සමහර පාසල් වලට තාක්ෂණ ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා. පරිගණක තියෙනවා, සමහර තැන්වල නැහැ. පරිගණක තිබුණත් ඒ පරිගණක කැඩිලා වැඩ කරන්නේ නැහැ. මේ වගේ චෝදනා හුඟක් මේවා මම දකිනවා. ඒ නිසා ඒ වෙනුවෙන් විශාල ආයෝජනයක් කිරීමටත් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේ ගොඩනැගිලි සියල්ලම ප්‍රතිසංස්කරණය කළා අලුත් අවශ්‍ය ගොඩනැගිලි ලබා දෙන්නට අපි වෙනමම ඒ දිසාපතිවරුන්ට විශේෂයෙන්ම වෙන මුදලක් ප්‍රතිපාදනයක් ලබා දෙන්නට මම යෝජනා කරලා තියෙනවා. අපි ඒක ඉක්මනින්ම සිදු කරනවා. ඒ දරුවන්ට අවශ්‍ය මූලික පහසුකම් ලබා දීම තමයි අපේ රජයේ ප්‍රධාන ඉලක්කය. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. තොටලඟ සිට අඹතලේ දක්වා ඇති පැරණි වැල්ලම්පිටිය හංවැල්ල මාර්ගය දැඩිසේ අබලන්න පවතී. නිරන්තරයෙන් බරවාහන ගමන් ගන්නා බැවින් මාර්ගයේ අබලන් වීමද නිතරම සිදුවේ. වැසි දිනවලදී ඒ ගමන් කිරීම දැඩි අපහසුය. භාණ්ඩ ප්‍රවාහනයේදී තදබද අඩු කිරීමට අධිවේගී මාර්ගයට පිවිසීමට මෙම මාර්ගය ප්‍රධාන ලෙස යොදාගෙන. තවත් අවශ්‍යතා රාශියකට මෙම මාර්ගය වැදගත් වේ. එබැවින් එය ඉක්මනින් පිළිසකර කර දෙන්නයි ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිතුමනි මේ ඔබේ අවධානයටයි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසමසම ලීසින් වාරික සමගින් අවම පොලියකට. විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. ඊජිප්තයේ සිදු වූ දරුණු දුම්රිය අනතුරකින් පුද්ගලයෝ 32 දෙනෙක් මේ යති. තවත් 165කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. දුම්රියේ මැදිරි දෙකක් පීලිපැනීමට ලක්ව පෙරළී ගොස් ඇත. ඉන් පසු පෙරළුණු දුම්රියේ තවත් මගී දුම්රියක් ගැටී ඇත. කයිරෝ අගනුවර සිට කිලෝමීටර් 365ක් දුරින් අනතුර සිදු වී ඇත. මේ වරදකරුවන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති අබ්දුල් ෆාටා අල් සිසි පවසයි. ඉන්දියාවේ බටහිර බෙන්ගාලයේ සහ ඇසෑම් ප්‍රාන්තවල මහමැතිවරණය අද පැවැත්වෙයි. ඒ වෙනුවෙන් දැඩි ආරක්ෂිත විධිවිධාන යොදා ඇතැයි වාර්තා වේ. ලක්ෂ 81කට වැඩි ජනතාවක් මෙහිදී ඡන්දය පාවිච්චි කිරීමට නියමිතයි. අපේක්ෂකයෝ 264 දෙනෙක් ඉදිරිපත් වී සිටිති.
පීපල්ස් ලීසින් ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසමසම ලීසින් වාරික සමගින් අවම පොලියකට. විස්තර දැනගන්න ළඟම පීපල්ස් ලීසින් ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ CIB අවුරුදු සමගින් මාර්තු 16 සිට 30 දක්වා සෑම බිල් පතකටම වටිනා තෑගි වවුචර් පත් බැංකු කාඩ් සඳහා 20% දක්වා වත්තා අපේම තැනකින් අපේම දෙයක් CIB. වැඩ සමග යලි ගමට ජාතික අණුකමිටු 5ක් ඔස්සේ ක්‍රියාත්මක කරනු ලබන්නේ සියලු අමාත්‍යාංශ අනුබද්ධ කර ගනිමින් සංචාරක අමාත්‍යාංශයේ ජනජීවිතය හා බැඳුණු ව්‍යාපෘති රැසක් මේ යටතේ ක්‍රියාත්මක කරනු ලබනවා. ශ්‍රී ලාංකේය සංස්කෘතිය, ජෛව විවිධත්වය, පරිසර හිතකාමීත්වය හා මිත්‍රශීලී ජන අනන්‍යතාවය මතු කරමින් ශ්‍රී ලංකාව සංචාරක ආකර්ෂිත රටක් බවට පත් කරමින් ඉහළ ආදායම් ලබන රැකියා හා ජීවනෝපාය ශේෂ්ත්‍රයන් සහ උසස් විදේශ විනිමයක් උපයන ආර්ථික ශේෂ්ත්‍රයක් ලෙස ශක්තිමත් කිරීම එහි විශේෂපතයට ඇත්වෙනවා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව සහ රජය මගින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වෙනත් ජාතික ප්‍රතිපත්තීන් මත පිහිටා ඉහළ විදේශ විනිමයක් අරමුණු කරගත් පාරිසරික හා දේශීය සංස්කෘතික හිතකාමී සංචාරක කර්මාන්තයක් ඇති කිරීම සඳහා අදාළ රාජ්‍ය අමාත්‍යාංශය සඳහා ප්‍රතිපත්තිමය මඟ පෙන්වීම වගේම නියමිත නීති අනපනත්වලට අනුකූලව සංචාරක විෂයට අදාළව ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සිදු වෙනවා. ජාතික අයවැය, රාජ්‍ය ආයෝජන හා ජාතික සංවර්ධන වැඩපිළිවෙල යටතේ ඇති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමද එහි කාර්යයන් වෙනවා. මෙහිදී සුවිශේෂ ප්‍රමුඛතා ලෙස සංස්කෘතික හිතකාමී සංචාරක කර්මාන්තයක් ලෙස සංවර්ධන වැඩපිළිවෙලක් සැකසීම, සංචාරක ආරක්ෂාව, නව ආකර්ශනීය ස්ථාන හඳුනා ගැනීම, සංචාරක ආකර්ෂණය සඳහා සම්මන්ත්‍රණ උත්සව ප්‍රදර්ශන පැවැත්වීම, සංචාරක සේවා මධ්‍යස්ථාන පිහිටවීම, සංචාරක පුහුණු පාසල් පිහිටවීම හා නිපුණතා සංවර්ධන පාඨමාලා ඇති කිරීම මේ යටතේ සිදු වෙනවා. ගෘහ ආශ්‍රිත හා ප්‍රජාපාදක සංචාරක කර්මාන්තයක් බිහි කිරීම අරමුණු කරගත් වැඩපිළිවෙලක් මෙන්ම ඒ සඳහා අවශ්‍ය ව්‍යාපෘති ප්‍රමුඛතා ක්‍රියාත්මක කිරීම මෙහිදී වැදගත්. ඒ සමගම උසස් සත්ත්වයේ හෝටල් පිහිටුවීම හා පවතින හෝටල් වල කාමර සංඛ්‍යාව වැඩි කිරීම මෙන්ම නිවැරදි මඟ පෙන්වන්නන් පුහුණු කිරීම ආදීද මීට අයත් වෙනවා. එබැවින් වැඩ සමග යලි ගමට ඔස්සේ සංචාරක ශිෂ්ත්‍රය දියුණු කිරීම ජනතාවගේ ජීවනෝපාය නැංවීම සඳහා ඉතාමත් වැදගත් පිටිවහලක් වෙනවා. අපි ඒ සඳහා වැඩ කරමු. වෙනස්ව සිතීමට බිය නොවෙමු. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ CIB අවුරුදු සමගින් මාර්තු 16 සිට 30 දක්වා සෑම බිල් පතකටම වටිනා තෑගි වවුචර් පත් බැංකු කාඩ් සඳහා 20% දක්වා වත්තා අපේම තැනකින් අපේම දෙයක් CIB. ක්‍රීඩා පුවත්. ඉන්දියාව සහ එංගලන්තය අතර ඊයේ පැවති දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් එංගලන්ත පිළට කඩලු 6ක ජයක් ලැබුණි. තරගයේ ජයග්‍රහණය සඳහා එම පිළට ලකුණු 337ක දැවැන්ත ඉලක්කයක් එල්ලවිය. ඕවර් 43යි පන්දු 3කදී එම ඉලක්කය කරා ළඟාවීමට එංගලන්ත පිතිකරුවෝ සමත් වූහ. එදී ජොනී බ්‍යාස්ටෝ ලකුණු 124ක්ද, බෙන් ස්ටොක්ස් ලකුණු 99ක්ද, ජේසන් රෝයි ලකුණු 55ක්ද රැස් කළහ. බෙන් ස්ටොක්ස් හට තම සිව්වන ශතකය අහිමි වූයේ 1 ලකුණකිනි. ඔහුගේ අවසන් ලකුණු 49 පන්දු 12කදී වාර්තා වීම විශේෂ සිද්ධියකි. ඉන්දියා පිළ වෙනුවෙන් ලෝකේෂ් රාහුල් ලකුණු 108ක්ද, රිෂ්භා පාන්ට් ලකුණු 77ක්ද රැස් කළහ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. දිගු කලක් තිස්සේ මෙරටට පොල් තෙල් ආනයන කරන ආයතන 4ක තෙල් සාම්පල පරීක්ෂාවට ලක් කරමින් තිබෙන බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සඳහන් කරයි. දින කිහිපයකදී ප්‍රතිඵල ලැබෙනු ඇත. අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගම, සේන මිල්ස්, එදිරිසිංහ එඩිබල් ඔයිල් සහ කටාන රිෆයිනරි සමාගම්වල සාම්පල මෙසේ පරීක්ෂා කරේ. පරීක්ෂණ ප්‍රතිඵල මත පදනම්ව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරි පියවර ගනු ඇත. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ
2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක්, ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව, ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාලය ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් අරඹන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය ආසිසිර බෙටි ගන්න පුළුවන් වුණාද? හොඳ වෙලාවට එක ෆාමසියක් නම් ඇරලා තිබුණා. ඒ තරු පෙවුනේ සමහර බේත් වල ගණන් ඇහුවම. කීයද? LOLC ක්‍රෙඩිට් කාඩ් එක නොතිබෙන්න මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි වෙනවා. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. ගොවිජන සේවා මධ්‍යස්ථාන 500කට වැඩි සංඛ්‍යාවක සාර්ථකව ක්‍රියාත්මක වන ගොවිජන බැංකු වලින් ගොවීන්ට අඩු පොලියට ණය ලබා දෙන බව ඇමති මහින්ද ආනන්ද අලුත්ගමගේ මහතා පවසයි. ගොවි හැඳුනුම්පත පමණක් ඉදිරිපත් කිරීමෙන් දින 2ක් ඇතුළත ණය ලබාගත හැක. බොහෝ කාලක සිට පැවති ගොවිජන බැංකුවල ලාභාංශ බෙදී යාම පිළිබඳව ගැටලු වලටද දැන් විසඳුම් ලබා දී තිබේ. ඔන්න ඩොක්ටර් කිව්වද තාත්තට ගෙදර යන්න පුළුවන් කියලා. දුවලට මම නිසා හරි කරදරයක් නේද උනේ. කසුන්ගේ LOLC ක්‍රෙඩිට් කාඩ් එක තිබුණ නිසා කිසි ප්‍රශ්නයක් උනේ නැහැ. තාත්තා සනීප වෙච්ච එකනේ අපේ සතුට. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. ඉදිරි දින කීපයේදී බොහෝ ප්‍රදේශවලට පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සබරගමුව දකුණ බස්නාහිර මධ්‍යම හා වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසිද ඇතිවිය හැකියි. නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ උදෑසනද වැසි ඇතිවිය හැක. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල දැන්වෙන්න යලිත්. ගම සමග පිළිසඳර 16 වෙනි වැඩසටහන අද මාතර පිටබැද්දරදී. විපක්ෂය පහර ගසන්නේ රට දිනවන ප්‍රතිපත්ති මාලාවට එරෙහිව බව ජනපති කියයි. පුරනැගුම තුන්වන දියර ළඟදීම. පරිසර විනාශ කිරීම වලට සම්බන්ධ 300කට නඩු. ආයතන 4ක ආනයනික පොල් තෙල් පරීක්ෂාවට. ගොවිජන බැංකුවලින් අඩු පොලියට ණය. කොවිඩ් හේතුවෙන් දුම්වැටි ආශ්‍රිත නිෂ්පාදනවල 50%ක අඩුවක්. ඊජිප්තුවේ දුම්රිය අනතුරකින් 32 දෙනෙක් මේ යති. ඉන්දියාවෙන් එල්ල වූ දැවැන්ති ඉලක්කය එංගලන්තයේ හඹායයි. උදෑසන ප්‍රධාන ප්‍රවෘත්තියින් සමාප්තයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbcnews.lk වෙබ් අඩවි ඔස්සේද ඔබට සවන් දී හැකියි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට